අයිබෝවන් සුබදැසනක් වාසනාවන්ත ජයග්‍රාහි දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමකින්. අද දවසේදී අපි 7 වෙනි පැය ඔස්සේ වඩාත් පුළුල් වූ මාතෘකාවක් පිළිබඳව කතා කරන්න සූදානම්. කාලයක් තිස්සේ අපේ රටේ බොහෝ දෙනෙක් කතා බහ කරන මාතෘකාවක් තමයි සංහිඳියාව. හැබැයි මේ සංහිඳියාව නියමාකාරයෙන් නිසි විදිහට ක්‍රියාත්මක වුණාද ක්‍රියාත්මක වෙනවාද කියන දේ තවමත් ගැටලුවක්. සංහිඳියාව පිළිබඳව පසුගිය කාල සීමාවේදී කාර්යාංශ පවා ඇති කරන්නට කටයුතු කරුණා. කෙසේ වෙතත් මේ කාර්යය වඩාත් යහපත් විදිහට ඉටු කරන්නට සමාජයේ පුරවැසියනුත් බැඳී සිටිනවා. සමාජයේ පුරවැසියන් අතරිනුත් මේ කාර්යය නිසියාකාරයෙන් ඉටු කරන්නට බොහෝ පිරිසක් වෙහෙස මහන්සි වෙනවා. අපි අද දවසේදී කතා කරන්න සූදානම් සංහිඳියාව, ඒ වගේම රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කටයුතු කරන තවත් එක් සුවිශේෂී සංවිධානයක් පිළිබඳව අපි මැදිරියට ආරාධනා කළා. අපේ ගෞරවනීය නමස්කාරපූර්වක ආරාධනය පිළිගෙන අපේ 7 වෙනි පැය මැදිරියට වැඩමව වදාළේ චිත්‍රානන්ද මූලික පිරිවෙන් විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ, වගේම පිරිවෙන් කෘත්‍යාධිකාරී ස්වාමීන් වහන්සේ, සර්ව ආගමික සංසදයේ සභාපති පූජ්‍ය කොටපොළ සුදම්ම ස්වාමීන් වහන්සේ අපේ නමස්කාරපූර්වක ආරාධනය පිළිගෙන මැදිරියට පැමිණීම පිළිබඳව අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අපි ගෞරවනීය ඔබ වහන්සේ පිළිගන්නවා අද දවසේ 7 වෙනි පැයට. ඒ වගේම අද දවසේ අපිත් එක්ක එකතු වෙනවා දොළොස්වල මිසම් සේවක පියතුමන් ගරු ජීවන්ත පීරිස් පියතුමා. ඔබතුමන්වත් අපි ගෞරවනීය පිළිගන්නවා අද දවසේ 7 වෙනි පැයට. අපි කතා කරන මාතෘකාව විශේෂයෙන්ම බොහෝ දෙනෙක් බොහෝ කාලයක් කතා කරපු මාතෘකාවක් සංහිඳියාව. අපේ හාමුදුරුවනේ අපි ආරම්භයක් විදිහට දැනගන්න කැමති. දැන් ඔබ වහන්සේ සර්ව ආගමික සංසදයේ සභාපති ස්වාමීන් වහන්සේ. ඇයි අපේ රටට මේ වගේ සර්ව ආගමික සංහිඳියාවක් අවශ්‍ය? විශේෂයෙන්ම ආගම් අතර සංහිඳියාවක් තියෙන්න ඕනේ. ඇයි අපේ හාමුදුරුවනේ? මුලින්ම ස්තුතිවන්ත වෙනවා ස්වාධීන මහගෙදරට අපිට ආරාධනා කිරීම පිළිබඳව මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන. ඊළඟ අපේ කර්ඩාසෙත් මිනි ආයතනයට ස්තුතිවන්ත වෙන්න ඕන. මම හිතන්නේ සහජීවනයේ කියන එක ඇති වෙලා තියෙන්නේ මේ ස්වාධීන මහගෙදරින් වෙන්න ඕන. ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදී තියෙන මෙතන. නැවතත් ස්වාධීන ආයතනයට පුණ්‍යානුමෝදනා කරමින් ඇත්තටම සහජීවනයේ අපිටත් වඩා අමාමෑණී බුදුරජාණන් වහන්සේ තමයි මැනවින් ප්‍රකාශ කළේ. මන්ද ලෝකේ බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට ආගම් 64ක් පමණ තිබිලා තියෙනවා. එහෙත් බුදුහාමුදුරුවෝ කිසියක් ප්‍රතික්ෂේප කළේවත් ඒ අය සමග විරුද්ධව කටයුතු කළේ නැහැ. එනමුත් තියෙන අඩුපාඩු සකස් කළා සමගියෙන් ජීවත් වෙන ඕන ක්‍රමවේදය හැදුවා මිසක් බුදුහාමුදුරුවෝ වෙන අමුතු දෙයක් සඳහන් කළේ නැහැ. සහජීවනයේ කියන බුදුහාමුදුරුවෝ විශේෂයෙන් ඇතැම් වෙලාවට ඇතැම් තැන්වල සඳහන් කරනවා. දානට වඩිනකොට ඇතැම් තීර්ථක ආරාම වලට ගිහලා ඔබ වහන්සේලාට දානෙම හම්බුණාද, ගිලන්පස හම්බුණාද, බොහොම සුවදශීලීව කටයුතු කරලා තියෙනවා. මොකද බුදුහාමුදුරුවෝ මෛත්‍රිය කියන දේ ඊටාම ප්‍රගුණ කරපු උත්තමයන් වහන්සේ නමක්. ඒ මෛත්‍රියේ වඩනකොට අද වර්තමානයේ මෛත්‍රියත් කල්පනා කරලා බැලුවොත් ඇත්තටම අපිට ආගමක් තියෙද? බුදුහාමුදුරුවෝ ආගම දේශනා කළාද? බුදුහාමුදුරුවෝ ආගම දේශනා කළේ නැහැනේ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ හේතුඵල ධර්මය. හේතුඵල ධර්මය කියන්නේ පටිච්චසමුප්පාදය. අවිජ්ජාපච්චය සංඛාරා, සංඛාරපච්චය විඥානං, විඥානපච්චය නාම රූපං, නාම රූපපච්චය සලආයතන. ඔය වතින් දිගට තියෙනවා කියන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ ආගමක් දේශනා කළේ නැහැ, දේශනා කළේ හේතුඵල ධර්මය. ඒකට කියනවා පටිච්චසමුප්පාද කියලා. ඒක ආගම කියන න්‍යායක් තුල හිටගත්තන් තමයි මේ අනවශ්‍ය ප්‍රශ්න මතුවෙන්නේ. ඒකෙන් බැහැරව බුදුහාමුදුරු දේශනා කළේ හේතුව යම්සේද ඵලය දේශනා කළ එකම ශාස්ත්‍රඥ වහන්සේ තථාගත බුදුහාමුදුරු. හොඳයි. ඔය අතර අපේ හාමුදුරුවෝ අපි දකින අර මේ විශේෂම මම අර අහපු කාරණාවත් එක්කම දැන් ආගම් අතර මේ අපි අර කලින් කිව්වා වගේම සංහිඳියාවක් ඇති වෙන්න ඕනේ. ඇයි දැන් බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ වක වැඩ සිටි සමයේදී පවා අපි දන්නවා ඒ නිදසුන් වලින් ඒ අතීත කතා ප්‍රවෘත්තීන් වලින් අපි දකිනවා සංහිඳියාවක් තිබ්බයි කියලා. ඇත්තටම ඇයි මේ විදිහට සංහිඳියාවක් අවශ්‍ය වෙන්නේ? ඒ විදිහ සංහිඳියාවක් ඕනේද මිනිස්සුන්හම ආගම් අතර? එහෙම ඇති වෙන්න ඕනේ කියන්නේ කාරණාව වර්තමාන ලෝකයේ ආගමික යම් න්‍යායන් තුල බෙදීම් තියෙනවා. ඒ කියන්නේ බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු
මේක බෙදීමක්. ඒ කියන්නේ ලෝකේ පහළ වෙච්ච ශාස්ත්‍රඥ වහන්සේලා යම් ධර්මයක් දේශනා කළේ ලෝක සත්වයාට මෛත්‍රී සහගතව ස්වාමීන් ජීවත් වෙලා තමන්ගේ පින්දහම් සිද්ධ කරගෙන අපේ නම් නිවන් මාර්ගයේ පැත්ත නම් ඒ විදිහට යන්න ඕන මාර්ගය හැදුව නිසා වර්තමානයේ මේ ආගම් නැමැති සංකල්පනාව මුල් කරගෙන 4 දෙනායක ආගම් 4ක් කර තියාගෙන යනවා. ඒ තුල ගැටුම් ඇති වෙනවා. බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයවත් අනිත් ශාස්ත්‍රඥ වහන්සේලා දේශනා කළ ධර්මයක් පෞද්ගලිකව එක එක්කෙනා අල්ලගෙන. එතකොට මේ හරියට හානියක් වෙලා තියෙනවා. ලෝකේ පහළච්ච ශාස්ත්‍රඥ වහන්සේලා බෙදින් අනුමත කළේ නැහැ. සාමූහික ජීවත් වෙන බුදුහාමුදුරුවෝ ප්‍රජාතන්ත්‍රවාදී වශයෙන් මානව හිතවාදී වශයෙන් උදාහරණයක් කරලා බැලුවොත් දැන් අපි හැමතැනම ශ්‍රී ලාංකික පුරවැසියෝ හැටියට කල්පනා කළොත් මෛත්‍රී භාවනාව සිද්ධ කරනවා. මෛත්‍රී භාවනාව සිද්ධ කරනකොට මුස්ලිම් අයින් වෙන්න, ක්‍රිස්තියානි අයින් වෙන්න, හින්දු අයින් වෙන්න, බෞද්ධය සුවපත් වෙන්න. එහෙම ලෝකේ බුදුහාමුදුරු ධර්ම දේශනා කළාද? බුදුහාමුදුරු ලෝකයට ධර්ම දේශනා කළේ සියලු සත්වයෝ සුවපත් කරන්න. එතෙන්ද කතෝලිකද, මුස්ලිම්ද, හින්දුද, බෞද්ධද කියන සංකල්පනාවක් නැහැ එතන. සත්ව ප්‍රජාවට දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීමේ මාර්ගය බුදුහාමුදුරු දේශනා කළා. එනමුත් ඒක පසකින් තබලා ආගම් නැමැති න්‍යාය අපි කර තියාගෙන යන තුරු සැබෑ බුදුහාමුදුරු දේශනා කළ ධර්මය අපට අවබෝධ කරගන්න බෑ. බෙදීමෙන් ඉවත් වෙලා මේ ලෝකේ පහළ වෙච්ච ශාස්ත්‍රඥ වහන්සේලා දේශනා කළ හර ධර්මයේ අවබෝධ කරගත්තා නම් ඇත්තටම මේ වර්තමානයේ ඇති වෙන ආගම්වාදී ගැටුම් වලට ප්‍රශ්නට උත්තර ලබා ගන්න පුළුවන්. හොඳයි. ජීවන්ත පීරිස් පියතුමනි මේ දැන් කොහොමද කතෝලික ආගම තුලත් මේ වගේද විශේෂම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ඒ දේශනා කරපු ධර්මය, ඒ ප්‍රචලිත කරපු ඒ ධර්ම සංකල්ප ඒවත් තියෙන්නේ මේ හරයමද? ඔව් මේ හරයමයි. හරිම අලංකාරයි අපේ හමුදුරෝ කිව්වා වගේ මේ හැම ධර්මයකම මූලය වුණේ මේ ලෝකය සුවපත් කිරීම. මේ ලෝකය සුවපත් කිරීම පිළිබඳව ක්‍රිස්තුස් වහන්සේ එක්තරා අවස්ථාවක මුණ ගැහෙනවා සමාරිය ස්ත්‍රිය කියලා එක්තරා ස්ත්‍රියක් සමාරිය ජාතිකයෙක්. එතකොට ජේසුස් වහන්සේ ජුදා ජාතිකයෙක්, සමාරිය ජාතික කාන්තාව වෙනස් ජාතියක්, වෙනස් ආගමානුකූල ජීවිතයක් තිබ්බේ. එක්තරා තැනකදී ජේසුස් වහන්සේම මේ ස්ත්‍රියට කියනවා යම්කිසි දවසක් උදා වෙනවා, ඒ දවසේදී ජුදෙව්වන් විදියට අපි දෙවියන් වැඩ සිටිනවයි කියලා හිතන මේ දේවමාලිගාව, ජෙරුසලම් දේවමාලිගාවෙත් නෙමෙයි, ඔබ විශ්වාස කරන මේ කඳුවල එක එක තැන්වල දෙවියෝ වැඩ සිටින කියන තැනත් නෙමෙයි. සැබෑ නමස්කාරය කියලා කියන්නේ සත්‍යයෙන් සහ ආත්මයෙන් දෙවියන්ට නමස්කාර කරන දවසක් එනවයි කියලා. ඒ කියන්නේ මේ තියෙන අපි මේ සීමා පවුරු අපේ හැමදෙරෝ කිව්වා වගේ අපි හදාගත්ත ධර්මයට එහා ගිය ආගමානුකූල ආයතනිකගත ව්‍යුහයන් අද ගොඩනැගිලා තියෙනවා. ඒ හොඳට වඩා නරකට තමයි මේ සමාජයේ මෙහෙයවමින් ඉන්නේ. මම අද එනතුරුත් මම බලන් හිටියේ පන්සල් පල්ලි ගොඩාක් පහු කරගෙන මේ ස්වාධීන ආයතනයට අපි එන්නේ. පන්සල් පල්ලි ගොඩාක් පහු කරගෙන මිනිස්සු දුවන ඒවා වලට සමහර වෙලාවට පාරේ යන ගමන් ඔළුව පාත් කරනවා. හැබැයි නැකිටලා ඔළුව පාත් කරන බස් එකේ පන්සලක් දැක්කම පල්ලියක් දැක්කම බොහෝ දැහැමි උදවිය නගින වයසක ආච්චි දිහා දැක්කම අනිත් පැත්ත බලා ගන්නවා. ඒතර මේ ධර්මය නෙමෙයි. සමහරලාට අර ගෙවිනි මාතාවක් එහෙම බස් රථයට ගොඩ වුණොත් එහෙම අහක බලා ගන්නවා. බලා ගන්නවා. හැබැයි අනිත් ජනේලේ බලාගෙන පන්සලක් පල්ලියක් දැක්කම ඔළුව පාත් කරනවා, නැත්නම් මොකක් හරි ආගමික ලකුණක් අඳිනවා. මේ ක්‍රිස්තුස් වහන්සේ ඇත්තටම මේ ගැන කතා කරන්නේ මෙය දෙබිඩි ජීවිතයක්. මේ සැබෑ සත්‍ය අත්දකින්න පුළුවන්, නිදහස විඳින්න පුළුවන්. අර අපි කතා කරා වගේ අපි හැමදෙරෝ කිව්වා වගේ මේ සැබෑ සහජීවනය නිදුක් නිරෝගී සුවයක් අත්දකින්න බෑ. ඒ නිසාම අපි දකිනවා මේ සමාජයේ දවසින් දවස ගිලන් වෙනවා, රෝගී වෙනවා, පිල් බෙදෙනවා. ඒ ධර්මය ඇතුලේ ජීවිතයක් නැහැ. ආයතනික ගත ව්‍යුහයන් තමයි තමන්ගේ සුරක්ෂිත භාවය කරගෙන තියෙන්නේ. හොඳ ඔය අතර පියතුමා අපි දැන් මීට පෙර දවසකත් 7 වෙනි පැය ඔස්සේ විශේෂයෙන්ම කතා කළා කරිටාස් ආයතනය පිළිබඳව. ජාත්‍යන්තරව මේ ආයතනයේ බිහි වෙන්නේ ඉන්න අනතුරුව අපේ රටටත් පැමිණෙනවා, ලංකාවටත් පැමිණෙනවා. එදා සාකච්ඡාවේදී විශේෂයෙන්ම මේ ප්‍රශ්න ගණනාවක් ගොඩනගන විශේෂයෙන්ම දැන් ආගමක් මූලික කරගත්ත සංවිධානයක් වෙන්න පුළුවන්, රාජ්‍ය නොවන සංවිධානයක් වෙන්න පුළුවන්. හැබැයි අපේ රටට රාජ්‍ය නොවන සංවිධානයක් ආවම මේ රටේ ජනතාව උනන්දු වෙනවා මේ ආයතනය ඇත්තටම අපේ හිතසුව පිණිසද කටයුතු කරන්න කියන වග
එදා දවසේදී අපේ පියතුමන් ඒ සඳහා පිළිතුරු ලබා දුන විශේෂම සමාජ සේවාවන් රැසකට මේ කරිටාස් ආයතනයේ දායක වෙනවා. ඒ ඔස්සේ බිහිවෙච්ච වෙනමම සංස්කෘතියක් තියෙනවා. දැන් ඔබතුමන් කොහොමද දකින්නේ දැන් මේ කරිටාස් ආයතන හරහා විශේෂම සංහිඳියාව ඇති කරන්න ක්‍රියාමාර්ග අරගෙන තියෙනවද? ඒ අරගන්න ක්‍රියාමාර්ග සංහිඳියාව ඇති කරන ක්‍රියාමාර්ගද කොහොමද? ඒ ගැන කතා කළොත් එහෙම. ඇත්තටම ධර්මයක සැබෑ ගැඹුර තියෙන්නේ ඒ ජන සමාජයේ ජීවත් වෙන පීඩිතයන් දුක් විඳින්නන් වෙනුවෙන් මොනතරම් සාධාරණයක් මොනතරම් සානුකම්පිත ක්‍රියාවලියක් සිදු වෙනවද කියන එක මත අපි දකින්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතේ පුරාම බුදුහාමුදුරන්ගේ ජීවිතේ පුරාම දුක් වෙච්ච වේදනාව විඳින අයව තමයි උන්වහන්සේලා සුවපත් කරේ. ක්‍රිස්තුස් වහන්සේ කතනක කියනවා මම ආවේ රෝගීන් උදෙසා මිස නිරෝගීන් උදෙසා නෙමෙයි. යහපත් මිනිසුන් නිසා නෙමෙයි මම මේ ලෝකයට ආවේ. අයහපත් මිනිසුන් නිසා. ඒ තුල තමයි අපි දකින්නේ අද අපි ක්‍රියාත්මක වෙන අපේ හාමුදුරුවෝ මම සහ බොහෝ ආගමික නායකයින් එකතු වෙලා දැන් අපි යම්කිසි විදියකට ක්‍රියාත්මක වෙන රත්නපුර එහෙම නැත්නම් සබරගමු පළාතේ සෙත්මිනි ආයතනය කියන්නේ කරිටාස් ආයතනයේ සබරගමු ශාඛාව. එහිදී ඇත්තටම තවත් ව්‍යුහයකට වඩා බොහෝ අවස්ථාවන් වල ආපදා සිදු වෙනකොට ගම් වතුර වැනි ආපදා අපේ සබරගමු පළාතේ නිතරම අපිට සිදු වෙනවා. නායයන් සිදු වෙනවා. පහුගිය දවස්වල රත්නපුර ප්‍රදේශයේ දරණීගල ප්‍රදේශවල අරණායක ප්‍රදේශවල මේ වගේ අකණ්ඩව විටින් විට ඇතිවන මෙවැනි ආපදාවලදී ඉදිරිපත් වෙන්න පෞද්ගලිකව අපහසුයි සමහර වෙලාවට. මොකද සමාජය කියන්නේම ව්‍යුහගත සංස්ථාවක්. එතනදී මෙවැනි ව්‍යුහයන් අවශ්‍යයි ක්ෂණිකව මිනිසුන්ගේ පීඩාවල් වලදී ඉදිරිපත් වෙමින් මිනිසුන් ආත්මීකව සුවපත් කරන්න ඒ වගේම ද්‍රව්‍යාත්මකව මිනිසුන්ව නගා සිටවන්න. ඉතින් ඒ තුල තමයි මේ කරිටාස් සෙත්මිනි ආයතනය සමග අපි ආගමික නායකයන් විදියට යම්කිසි සම්බන්ධීකරණයක් සිදු වෙනවා. නමුත් අපේ මූලික ක්‍රියාවලිය තියෙන අපි ජනතාව සමගයි ජීවත් වෙන්නේ. අපි ඉන්න ගම් පළාත්වල ඒ කරන්නා වූ ජන සමාජීය කරන අපි කරන්නා වූ එදිනෙදා මෙහෙවර තුල මෙවැනි ආයතන සමග අපි එකතු වෙලා වැඩ කරනවා ජන සමාජය ගොඩනගන්න. හොඳයි අපේ හාමුදුරුවනේ දැන් ඔබ වහන්සේ මේ සර්වාගමික සංසදයේ සභාපති ස්වාමින් වහන්සේ දැන් ආගම් හතරක් විශේෂම දර්ශනයන් හතරක් කිව්වොත් නිවැරදිනේ. හැබැයි මේ දර්ශන හතරේම පොදු හරය එකයි. හැබැයි මේ දර්ශන හතර මත පිහිටලා ඉන්න පිරිසක් ඒකරාශී කරනවා කියන්නේ බොහොම අමාරු දෙයක්. කොහොමද ඒ කටයුත්ත සිද්ධ කරන්නේ? අපි දන්නවා ආගම් හතරම මූලික කරගැනීමෙන් මේ කටයුතු සිද්ධ වෙනවා. විශේෂම රත්නපුර ගත්තාම මේ සෑම ආගමකම මේ බැතිමතුන් පිරිස් ජීවත් වෙනවා. මේ කොහොමද මේ කටයුත්ත සිද්ධ කරන්නේ? ආරම්භයක් විදිහට කොයි ආකාරයෙන්ද කරන්න පටන් ගත්තේ? ඔබතුමා අහන විදියට ප්‍රධාන වශයෙන්ම මෙතන වෙලා තියෙන්නේ දැන් වර්තමාන සමාජය තුළ රාජ්‍යන සංවිධාන විවිධ සංහිඳියාවන් පිළිබඳව කතා කරනවා. එනමුත් මේ අපේ සත්‍යමල සර්වඥ සංවිධානයේ පිහිටවනකොට අපි කතෝලික ක්‍රිස්තියානි ලුක්කායතන වගේ ක්‍රිස්තියානි ආයතන අපි 7යි බාරගත්තේ. ඒ බාරගත්ත අය කියන්නේ පාර්ලිමේන්තු කෙටුම්මතේ අනුමත වෙච්ච ඒවා. අනිත් ඒවා රාජ්‍යන සංවිධාන. ඒවත් එක්ක අපි ඒකබද්ධ නොවනව නෙවෙයි අපිට දිගට යන්න බෑ. මොකද ඊට පස්සේ ප්‍රධාන වශයෙන් අපිට අවශ්‍ය වුණා මේක සහජීවනයට කලින් කල්යාණ මිත්‍රත්වය. ඒ කියන්නේ පාදත් එක්ක පියතුමත් එක්ක කල්යාණ මිත්‍රයෙක් මගේ සහෝදරයෙක් වගේ. මුස්ලිම් පල්ලියට ගියන් පූජ්‍යතුමා මගේ සහෝදරයෙක් වගේ. ඒතර හින්දු කෝවිලට ගියන් මගේ සහෝදරයෙක් වගේ. ප්‍රධාන සහජීවනයේ ඇති කරගන්නම් කල්යාණ මිත්‍ර භාවය මුලින්ම අවශ්‍යයි. අර මේ රටට පාඩමක් කියලා දෙන්න කලින් තමුන් විසින්ම තමන් ශක්තිය ගොඩනගා ගන්න. ඒතර අපි යම් කැපවීම උදාහරණයක් කරන බුදුමනද අපේ තිබුණු යම් සමාජ තත්වයන් තුළ ඇතැන් වෙලාවට මුස්ලිම් පල්ලිය දැක්කන් ආයේ පළාතවත් කිට්ටු වෙන්නේ නැහැ. අපෝ ඒගොල්ලෝ යන්න එපා. ක්‍රිස්තියානිකුත් ක්‍රිස්තියානියට ආඟට බඳව ගන්නයි. දෙමළ කිව්වොත් ද්‍රවිඩ අර එල්ටීඩි කියලා ඒ තත්ත්වයට මානසිකත්වයේ තිබුණා. එතකොට අපි අමාරුවෙන් හෝ මම අමාරුවෙන් හෝ මුස්ලිම් පල්ලියට ගියා. හිත දියුණු කරගෙන. මොකද අවුරුදු 5ක් මං කැලේ හිටියා බණ භාවනාවට ගිහිල්ලා. එතින්දී කල්පනා කළා මේ තථාගත බුදුහාම දේශනා කළ ධර්මයත් එක්ක මේ අන්‍යාගම් එක්ක සහජීවණයෙන් ගිහිල්ලා මෛත්‍රිය කොහොමද අපි දිනු කරගන්නේ කියලා. මම බොහොම අමාරුවෙන් මුස්ලිම් පල්ලියට ගිහිල්ලා ගියගොම මං ආදරෙන් පිළිගත්තා. ඒගොල්ලෝ මට මේ කූල් බීම් එකක් ගෙනත් දුන්නා බීලා අපි දෙන්න එක මාස එක මේසෙ තුල සාකච්ඡා කළා. පල්ලියට ගියා කතෝලික දේවස්ථානයට.
පාද නිකලස් පියතුමා මට වෙනම කාමරයක් වෙන් කළා දුනා. මම එනිකන් එන්න මට කෝපි එකක් කළා දෙනවා. මගේ තාත්තා වගේ එතුමා අවසන් ගමන ගියා මම ආදාහනට ගියා. එතකොට ඒ ෆාදර්ත් එක පියතුමත් එක බිෂප්තුමල්ලත් එක මම බොහොම කල්යාණ මිත්‍රත්වයේ මුලින් ඇති කරගත්තා. ඊට පස්සේ ආපහු මම හින්දු කෝවිලට ගියා. හින්දු කෝවිලට ගියන් පස්සේ හින්දු කෝවිලේ ඒගොල්ලෝගේ ආහාර පාන නොයෙක් දේවල් අපි වෙනදලා ඒගොල්ලොත් එක බොහොම සුවදශීලී. ප්‍රධාන වශයෙන්ම ඇති කරගත්තේ රත්නමර සර්වඥ සංවිධානයක් පිළිටවන්නට මේ ආගම් තුනත් එක්ක කල්යාණ මිත්‍ර භාවය ඇති කරගත්තා. එහෙම කල්යාණ මිත්‍ර භාවය ඇති නොකරගත්තා නම් මෙච්චර දිගු ගමන අපිට ඉන්න බෑ. රටේ සමාජයේ මොන ප්‍රශ්නයක් ආවම අපි 4 දෙනා ප්‍රශ්නයක් ආවම එක මේසේ වාඩි වෙනවා. එක මේසේ වාඩිලා ප්‍රශ්න විසඳ ගන්නවා. එතකොට නඩු හඹ උසාවි පොලිසිය මොකුත් නැතුව 4 දෙනා එක සාකච්ඡා කරපු විසඳුව ප්‍රන්තන අනන්තයි අප්‍රමාණයි. මම හිතන්නේ මේ වෙනි කෙටි කාලෙකදී සියල්ල ප්‍රකාශ කිරීම වෙලාව නෙමෙයි පසු කාලීන අවස්ථාන දෙන්නම් අපි ළඟ අවශ්‍ය තොරතුරු තියෙනවා. ඉතින් ඒව එනකොට අපිට නොයෙක් සමාජයේ ගැටුම් ප්‍රශ්න නින්දා අපහාස ඒවත් ආවේ. සාමාන්‍ය බුදුහාමුදුරන්ටත් එනවා අපිටත් එනවා. එච්චර ගණන් ගන්න දේවල් නෙමෙයි. ඉතින් ඒක නිසා අපි නිතරම අනුන්ට ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න. ඇහුම්කන් දීම අතර අපේ බුදුහාමුදුරුවෝ පළවෙනි තැන ඉන්නවා. ඇයි? මේ වස් කාලය ගැන කල්පනා කළොත් අන්‍යයාගේ තීර්ථක කියලා අහනවා මේ භික්ෂුන් වහන්සේලා මේ ආර්ය ශ්‍රාවකයෝ මේ තෙමිති මේ මරුසා කාලෙත් ඇවිදිනව නේද? බුදුහාමුදුරුවෝ ඇහුම්කන් දීලා වස්සාන කාලේ අපට වෙනී ශික්ෂාපදයක් පෙන්වුවා. මොකද නිර්තනකොළ පාග මේ වරුසා කාලේ සිවුරු පෙරවගෙන ඇයි මේ පානාතිපාත ඇයි මේ හාමුදුරුවෝ මේ යන්නේ කියලා. බුදුහාමුදුරුවෝ අනුන්ට ඇහුම්කන් දීලා වස් කාලේ අපිට නියම කළා. ඒ වස් කාලේ අපි ඉන්නේ. මේ ඇහුම්කන් දීමේ හැකියාව බුදුහාමුදුරුවෝ වගේ අපි ළඟ තියෙන්න ඕන. එතකොට අපේ ආගම ඉහළට දාලා අනිත් ආගම් පහත් කරන්න යන්න හොඳ නැහැ. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් මුස්ලිම් ජනතාව සිංහල බෞද්ධ කාන්තාව විවාහ කරගෙන තියෙනවා. දැන් කතෝලික පියතුමන්ලා බැලුවොත් බෞද්ධ පවුල්වල අය මොන හේතුවක් දන්නේ නැහැ. ආගම් වශයෙන් බෙදෙන මොන හේතුවක්ද මම දන්නේ නැහැ. එනමුත් මේ ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. අපි ශ්‍රී ලාංකිකයෝ කියන හැඟීම තුල අර අපේ ආගම් වල ඉන්න අපේ ප්‍රධාන එතුමන්ලත් එක්ක ප්‍රධාන වශයෙන් ඉස්සෙල්ලම කල්යාණ මිත්‍රත්වය ඇති කරගත යුතුයි. එහෙම නොවනවා නම් එතන සාජීවණයක් නැහැ. මුලින්ම තනම කඩා වැටෙනවා. අපි හඳුරු කිව්වා වගේම දැන් අර මේ සමාජයේ බොහෝ දෙනෙක් විශේෂම තරුණ පිරිස් දැන් තරුණ පිරිස් වලට නම් ආගම දහම අදාළ නැහැ අද දවසේදී. විශේෂම ලෝකයක් ජය ගන්න රටක් ඉස්සරහට ගෙනියන ගමනේදී තරුණ පිරිස් ඔය දේවල් බැහැර කරනවා. දවසේ කතෝලික වේවා මුස්ලිම් වේවා මේ හැම දෙනෙක්ම මිතුරුයන් විදිහට ආශ්‍රය කරන මේ සංස්කෘතියක් තමයි අපි දකින්නේ. අතරේ අපේ පියතුමා දෙසට අවධානය යොමු කරන්න හිතුවා. පියතුමා මේ දැන් ඔබතුමා කොහොමද දකින්නේ දැන් විශේෂයෙන්ම දැන් අපේ හාමුදුරුවෝ කිව්වා වගේම අර ආගමෙන් දහමෙන් පෝෂණය වෙලා මේ හැම දෙයක්ම සිද්ධ වෙන්න ඕනේ කියන කාරණාව. ඒ අතරේදී දැන් සක්‍රීයව සමාජය අර අපි කියන්නේ බැහැලා වැඩ කරනවා කියලා ඔබතුමන් මේ විදිහට කටයුතු කරනවා. සමාජයක් එක්ක ගනුදෙනු කරන්නේ විශේෂයෙන්ම පීඩාවටපත් වෙලාවන් වලදී සෑහෙන වෙහෙසක් මහන්සියක් දරනවා ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් සුබසිද්ධියක් ඉටු කරන්න. දැන් ඒ කටයුතු කරන අතරදී ලැබිච්ච අත්දැකීම් කොයි වගේද? අපේ රටේ මිනිස්සු දැන් අද වෙනකොට කොතනද ඉන්නේ? ඉතමත් හොඳ ප්‍රශ්නයක් මහත්මයා. දැන් මට මතකයි අපේ හමුදුරුවෝ මේ කතා කරනකොට මුස්ලිම් දේවස්ථානට ගිය සිද්ධිය මට එකපාරට මතකයට නැගුණේ අප්‍රේල් 21 සිද්ධියේදී 2019 ඒ සිද්ධියෙන් පස්සේ මුළු සමාජයේම අනවශ්‍ය භීතියක් ඇති කරා මේ මුස්ලිම් සහෝදර ජනතාව පිළිබඳව. හැම විටම අයහපත මේ සමාජයේ සිදුවෙන්නේ තෘෂ්ණාව, තණ්හාව, බල අධිකාරිය තියෙන තැන. නමුත් මේ සිංහල මිනිස්සයා, දමිළ මිනිසා, මුස්ලිම් මිනිසා තුල අත්‍යන්තයෙන්ම ගැබ්වෙච්ච මහා නපුරක් නැහැ. හැම මිනිසෙක්ම ඔබතුමා කිව්වා වගේ තරුණ තරුණියෝ අද බොහොම විවෘතව මේ සීළු දේවල් වලට එහා පරයා ගිහිල්ලා බොහොම සහෘද ලෙන්ගතුකම් පවත්වනවා. සමහර වෙලාවට ස්ත්‍රී පුරුෂ භාවයන්ව ප්‍රශ්න කරගන්නේ නැහැ. ඒ තමයි මේ විශ්වීය භාවය කියලා කියන්නේ. දැන් මට මතක් වුණේ අප්‍රේල් 21 සිද්ධියේදී ඇත්තටම බොහෝ මුස්ලිම් අපේ සහෝදරවරු අපිට කිව්වා අපි බයින් ජීවත් වෙන්න. පානදුර ප්‍රදේශයන් වල, බේරුවල ප්‍රදේශයන් වල ඒ අවස්ථාවල අපි කිව්වේ නෑ බය වෙන්න අවශ්‍යතාවයක් නෑ. මේ අපි ලංකාවේ අවුරුදු දසදහස් ගාණක් අපි එකට ජීවත් වුණා. ඒ නිසා මේ අවස්ථාවේදී එක්තරා මිනිසෙක් හෝ එක්තරා පිරිසක් සිදු කළා වූ යම්කිසි මිලේච්ඡ ක්‍රියාවක් සම්බන්ධයෙන් මුළු ආගමික ජනතාවක් බයට නැත්නම් පීඩාවට පත් විය යුතු නැහැ. මේ අවස්ථාවේදී අපි රැස්වීම ආරම්භ කරා මුස්ලිම් දේවස්ථානවල
අපි ගිහිල්ලා ඒ අයත් එක්ක අපි කතා බහ කරා. එතකොට අපි කතා බහ කරේ ක්‍රිස්තියානි කතෝලික බෞද්ධ මුස්ලිම් අය එකතු වෙලා අපි කතා කරා නෑ මේ අවස්ථාව වේදනාත්මක කඳුලේ අවස්ථාවක් වගේම ජයග්‍රහණයේ අවස්ථාවක්. අපි දන්නවා මේ රුසියාව වගේ රටවල් ගොඩාක් වෙලාවට වේදනාකාරී පීඩාකාරී වියට්නාම් වගේ රටවල් නැගිට්ටේ ඊටම දැවන්ත කඩාවැටුණු අත්දැකීම් තුල. එතකොට අපි මනෝවිද්‍යාත්මකව සමාජ විද්‍යාත්මක කල්පනා කරොත් එහෙම රටක විනාශකාරී මොහොතක් ඒ රටේම ඊටම විප්ලවකාරී නැගිටීමක් ඇති කරන්න පුළුවන් ජවයක් අභ්‍යන්තරයේ තියෙනවා දැන්. ධාර්මික ශාස්ත්‍රරු මතු කළේ එයයි. ක්‍රිස්තුස් වහන්සේගේ කාලේ දැඩි බදුබර ඇති කරලා පීඩිතයන්ව රෝම අධිරාජ්‍ය විසින් පාගලා තිබ්බ පලස්තීන දේශයේ හිටිය මේ ඊශ්‍රායල් කියන ජනතාව. එවැනි පීඩිත සූරාකන සමාජයක් ඇතුලේ තමයි ජේසුස් වහන්සේ බිහි වෙන්නේ. ඒ නිසා මේ සමාජයේ තියෙන මේ ප්‍රශ්න අසාධාරණ අයුක්තියන් පීඩාවන් සූරාකම් මේ ආගමික වශයෙන් නැත්නම් ජනතාවක් වශයෙන් දුරස් වෙන හේතු වෙන්නේ නැහැ ධර්මය තුල ඉන්නවනම්. තවත් මට මතක් වෙනවා ඔය අරණායක ප්‍රදේශයේ මහා පස්කඳු කඩාගෙන වැටෙනකොට පවුල් 56ක් පස්කඳු යටටපත් වෙනවා හැම පවුලකම අඩුම ගන්න එක්කෙනෙක් දෙන්නෙක්. එතකොට ඒ වෙලාවේ අපි මමත් තවත් සහෘද හාමුදුරු නමක් අපි මේ මොහොතේම ඒ ස්ථානයට ගියා. කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රදේශයේ. එතකොට මේ පස්කඳු කඩාගෙන වැටිලා මිනිස්සු අවසානයේ කිව්වේ අපිට අපේ පවුලේ මගේ අම්මා මගේ දුව මගේ පුතා නෑ මේ පස්කන්ද අස්සේ කියලා. සමහරවිට අපිට මේ වෙලාවේ මේ බැකෝ යන්ත්‍රයක් පදවන්න පුළුවන් හැකියාවක් අපිට නැහැ. නමුත් ඒ මොහොතේ ඒ දුකේ පීඩාවේදී නෑ. ඔබ තනි නෑ. අපි ඉන්නවා කියන එක අවස්ථාවක මම නේද එක අම්මා කෙනෙක් කියනවා ෆාදර් මගේ ළමයා මට ඇහෙනවා කෑ ගහනවා කොයිද හරි තැනක නමුත් මම දන්නේ නැහැ. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා එකම විදහිල්ලක මහා ජනතාවක් ස්වේච්ඡා පිරිස් එකතු වෙලා ඒ දරුවව ඒ පස්කන්ද අස්සෙන් එළියට ගන්න හදද්දී ඒ කියන්නේ දැන් මොකද්ද මේ ගස් කැබැල්ලක්ද කඳක්ද කියලා තේරෙන්නේ නැහැ. නම දරුවෙක් කෑ ගහනවා. ඉතින් මිනිස්සු අදිනවා. අන්තිමට එක ස්වේච්ඡා පුද්ගලයෙක් මේ දැන් මේ ගස් කියලා හිතලා මේ දැන් ඔය ඒ පස් අස්සේ ඔය අර ලොකු කියතක් ඒකෙන් ඒ ගස් කපනකොට බලද්දී දරුවා දැන් කෙඳිරි ගෑවට එකපාරට කෑ ගැහුවා. බලද්දී දරුවගේ අත ළඟින් තමයි මේ කියත ගිහිල්ලා තියෙන්නේ. හැබැයි ඒකෙන් වුණේ මේ දරුවා කොහෙද ඉන්නේ කියලා හොයාගන්න පුළුවන් නම් මහා පස්කන්දක් යට. ඉතින් එවැනි අවස්ථාවන් වල අපි දකින්නේ අද බුදුහාමුදුරුව කතා කරපු ක්‍රිස්තුස් වහන්සේ කතා කරපු නබි නායකතුමන් කතා කරපු සැබෑ ස්ප්‍රීතුව සැබෑ සත්‍ය ජීවත් වෙනවා. හැබැයි අපි එකමුතු වෙන තැන. ඒ එකමුතු වෙන තැන තමයි සැබෑ බලය. අපි හාමුදුරුව කිව්වා වගේ එතනදී මේ ආයතනික ගතව මේ සංහිඳියාව කිව්වම මේක නිකන් මේ අද ගොඩාක් වෙලාවට ඒක ඔබතුමත් ආරම්භයේදී කිව්වා මේ කාර්යාංශ මොනවා පිටවලා තිබ්බත් එය අද යම්කිසි විදියකට ඒකත් නිකන් අර මේකප් එකක් වගේ. නමුත් එතනින් එහාට ගිය සහෘද භාවයක් ලෙන්ගතුකමක් අවශ්‍යයි. එමන ඒකයි අපි දකින්නේ දියුණු රටවල් වල යුරෝපේ වගේ දියුණු රටවල් වල ඒ පැත්තෙන් මිනිස්සු මේ මොන පල්ලියද මොන පන්සලද කියලා බෙදීමක් නැහැ. දැන් වැඩිහිටි දැන් ඉදිරියට එන ඔක්තෝබර් 1 වෙනිදා වැඩිහිටි. දැන් සමහර රටවල් වල වැඩිහිටි දිනයන් ළමා දිනයන් සංවිධානය කරන්නේ සිරුදම එකතු වෙලා. දැන් අපේ අතර තමයි ගොඩාක් වෙලාවට තියෙන්නේ තමන්ගේ ආගම තමන්ගේ ආයතන. ඉතින් සංහිඳියාව වුණත් ගොඩාක් වෙලාවට මේක නිකන් ආභරණයක් වශයෙන් තියෙනවා. නමුත් එයින් එහා ගිය කල්යාණ මිත්‍රකමක් අපේ හැමදෙරක වගේ තිබ්බම තමයි මේ රට සැබවින්ම පීඩිත දුක් විඳින තැන්වල අපිට මිනිස්සුන් එතර කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි අපේ හැමදෙරනේ අර දැන් අපේ පියතුමා කිව්වා වගේම විශේෂයෙන්ම දැන් අර සංහිඳියාව කියන දේ ආභරණයක් විදිහට තිබිලා වැඩක් නැහැ. අපි හැමදෙනෙක්ම කොච්චර කතා කළත් වැඩක් නැහැ මේ දේ ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ නැත්තම්. හැබැයි දැන් සර්ව ආගමික සංසදයේ ඔබ වහන්සේ සභාපතිත්වයේ දරන මේ වැඩ කොටසක් ඉටු කළා. විශේෂයෙන්ම වැඩ කන්දරාවක් කිව්වොත් හරි සෑහෙන වෙහෙස මහන්සියක් දරන මේ ජනතාව අතර රටේ මිනිස්සු අතර සංහිඳියාව ඇති කරන්න කොයි වගේ දෙයක්ද විශේෂයෙන්ම සබරගම් පළාතේ රත්නපුර සහ කෑගල්ල යන පළාත්වල දැන් මේ වෙනකොට කරලා තියෙන අපි උදාහරණ වශයෙන් කතා කළොත් එහෙම ඔබ වහන්සේට බොහෝ උදාහරණ ගන්න ඇති විවිධ කතා තේමාවන් යටතේ අපිට කතා කරන්න පුළුවන් කතා ප්‍රවෘත්ති ගණනාවක් අපිට මේ ඔස්සේ කතා කරන්න පුළුවන් මේ කොයි විදිහටද මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ මොනවද දැන් ඇත්තටම කරලා තියෙන්නේ
විශේෂයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ බැලුවම් පස්සේ කතෝලික මුස්ලිම් හින්දු එකට බොහොම සම්මිශ්‍රව ජීවත් වෙනවා. අද කවදාවත් සමාජයේ ඈතින් දිස්ත්‍රික්කයෙන් ඈතට ප්‍රශ්නයක් ආවට ඒ ප්‍රශ්නේ රත්නපුරට එන්නේ නැහැ. ඒ තරමට මේ ආගම් හතර බද්ධ වෙලා ඉවරයි. බොහොම සහජීවනේ ඉන්නවා. ඒක තුල අර අපේ පියතුමා කිව්වා වගේ ගම් වතුර ව්‍යසන හදිසි අවස්ථාවල් දෙගොල්ලගේ ගැටීම් ආවන් පස්සේ අපි දැන් උදාහරණයක් මේසට ඇවිල්ලා හතර දෙනා සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳනවා. ආගම් වතුර ගැටුම් වෙනවා සාමාන්‍යයෙන්. ඉතින් එංගා තැන්වල අපිට ලැබුණු දේ තමයි පල්ලියට නොයන, පාසලට නොයන, පන්සලට නොයන අය අතර තමයි යම් ප්‍රශ්නයක් මතුවුනේ. ඒ ප්‍රශ්නේ තමයි ආගම් වලට හැරුණේ. හැබැයි ප්‍රධාන වශයෙන් කියනවා මේ ඇතැන් වෙලාවට වර්තමානයේ කියන්න හොඳ දන්නේ නැහැ කියන්නත් ඕන. මීට ප්‍රථම තිබුණා මේ මාලිගාතැන්නේ තිබුණා ඇත්තටම මේ මුස්ලිම් ප්‍රජාව සමග තිබුණු ලොකු කලබලයක් තිබුණා මාධ්‍ය සංසිඳවන්න. සංසිඳවන්න ගියන් පස්සේ එපාර මං කිව්වා ඒකේ දින සිකුරාදට හැමදාම පොඩි පල්ලි ටික එන්න ඕන. මේ තරුණ සංවිධානය ආවේ නැහැ වෙනම පල්ලියක් හදාගෙන වෙනම දේශනාවක් කරනවා. එපාර මම ඒගොල්ලන් ගිහලා ඇහුවන් පස්සේ මම කිව්වා මම හිතුවා අපි නිකාය වශයෙන් බෙදලා ඉන්න මම හිතුවා ඕගොල්ලෝ මුස්ලිම් ප්‍රජාව හැලේ එකට ඉන්නවා කියලා. මට ලැජ්ජයි මට ඔයගොල්ලෝ ගැන මේව කළාට එනකොට මට ඒතන් හිතෙන්නේ ඕගොල්ලොත් අපි වගේනේ. පස්සේ ඒක නැවතුණා. ඒක නිසා ඒක තුල වෙනවා මේක අපි තේරුම් ගන්න ඕන පන්සලට හෝ පල්ලියට හෝ දේවාලයට ගිහිලා යම් මිනිහෙක් හැදෙනවා නම් මිත්‍යා දෘෂ්ටි සංකල්ප ගන්නෙ නෑ. එතකොට මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ මිත්‍යා දෘෂ්ටික අදහස්. මේ වර්තමානයේ ඇතිවෙච්ච ප්‍රශ්න වලට හේතුව විශේෂම සහරාන් ඒක මිත්‍යා දෘෂ්ටිකයෝ. ආගමත් ධර්මයක් නොදන්නා පිටස්තර මිත්‍යා දෘෂ්ටි සම්‍යක් දෘෂ්ටිය නෑ. සම්‍යක් දෘෂ්ටිය ඇති නොයන තැන මිත්‍යා දෘෂ්ටිය පහළ වුණේද රටේ ප්‍රශ්න ඇති වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් ඉවත් කළා හැම මිනිහට සම්‍යක් දෘෂ්ටිය ඇති කළ දෙන්න. හරිනේ? හොඳයි. අපි හැමදෙරෝ කිව්ව විදිහට මරමේ අපි හැමදෙනෙක්ම ජීවත් වෙන්නේ එකම විදිහට අපි හැමදෙනෙක්ම ඇඟේ ගලන්නේ රතු පාට රුධිරය. මේ නිසා මිනිසක්කම මනුස්සකම ඉදිරි අනාගතයටත් අරගෙන යා යුතුමයි. අපි කතා කරමු සංහිඳියාව ගැන මේ සියලු දේ පිළිබඳව තවදුරටත් විරාමයක් කරගෙන. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අපි කතා බහ කරමින් ඉන්නේ වඩාත් වැදගත් වූ මාතෘකාවක් පිළිබඳව. සමහර විට සමාජයේ බොහෝ දෙනෙක්ට අර එපා වෙන තරමට මේ මාතෘකාව ගැන කතා කරලා ඇති සංහිඳියාව පිළිබඳව. හැබැයි රටේ ජනතාවගේ හිත තුළ සංහිඳියාවක් තියෙනවද? සංහිඳියාවක් ඇති කරන්න කටයුතු කරලා තියෙනවද? ඒ පිළිබඳවත් කතා බහ කරන්න ඕනේ. කොහොමුණත් අද දවසේ අපේ ගෞරවනීය නමස්කාර පූර්වක ආරාධනය පිළිගෙන අපේ මැදිරියට වැඩම වදාළේ චිත්තානන්ද මූලික පිරිවෙන් විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ වගේම සර්ව ආගමික සංසදයේ සභාපති ස්වාමින් වහන්සේ පූජ්‍ය කොටපළ සුදම්ම ස්වාමින් වහන්සේ ඒ වගේම දොළොස්වල මීසම් සේවක පියතුමන් ගරු ජීවන්ත පීරිස් පියතුමන් අද දවසේ අපිත් එක්ක 7 වෙනි පැය සාකච්ඡාවට එකතු වෙන්නේ. අපි හාමුදුරනේ දැන් අර අපි විරාමයට යන කලින් කතා කරපු කාරණාත් එක්කම විශේෂයෙන්ම අර මිනිස්යන්ගේ ඇත්තටම මනුස්සකමක් දැන් නැද්ද? ඇයි මේ සංහිඳියාව ඇති කරන්න ඕන කියන කාරණාවේදී මොකක් හරි වස්තු බීජයක් ඇති. සංහිඳියාව කියන දේ කරලියට එන්න අර අපේ පියතුමා සඳහන් කළා වගේම කොච්චර ආයතන සහ මේ දේවල් පිළිහිටවලා තිබ්බත් සංහිඳියාවක් තවමත් ඇති නොවිච්ච හැඩක් තියෙනවා සමහර කටයුතු වලින් සමහර ක්‍රියාකලාපයන්ගෙන්. ඇයි මේ විදිහට මේ සංහිඳියාව කියන දේ දැන් සමාජයේ පුළුල් මාතෘකාවක් බවට පත් වෙලා තියෙන්නේ? විශේෂයෙන් අද වර්තමාන ලෝකයේ තරඟකාරී ලෝකයේ ජීවත් වෙන මිනිස්සු අතරට ජීවිතේ විඳිනට වඩා විඳවන වැඩි. විඳවන අය සමග සහජීවනයට යන අමාරුයි. මොකද උදාහරණයක් කියනවා නම් අපේ අම්මලා තාත්තලා ළඟ දයාව, කරුණාව, මෛත්‍රිය ඔබතුමත් දන්නවා. ඇතන් වෙලාවට තරුණ අය ලියුමක් ලියා ආපහු වෙනකන් බොහොම කලබලෙන් බලාගෙන ඉන්නවා. එනමුත් අද විවාහ වුණා හෙට ටච් ෆෝන් එක ගැබුවා ඩිවෝස් එක දුන්නා. ආගමික ආభాෂයෙන් බැහැරව මේගොල්ලෝ තරඟකාරී ලෝකයක තුර අසීමිත බලාපොරොත්තු ගොන්නක් තියාගෙන ජීවත් වෙනකොට යථාර්ථයට මුහුණ දෙන්න බෑ. ජීවිතේ පරාජයයි. ඒක නිසා අද වර්තමාන ලෝකයේ බැලුවොත් පෞල් ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න මේවට අහුම්කම් දීමට වෙලාවක් නොමැති ප්‍රධානම හේතුව තමයි අදි දහවනේ ගමන තියෙන ඉදිරිය තියෙනවා. මොකද බලාපොරොත්තු වැඩි. බලාපොරොත්තු සියල්ල සුන් වෙනවා. අපි සියල්ල අතහැරලා යන්න ඕන. කියන න්‍යාය මේගොල්ලෝ ළඟ නැහැ. මේගොල්ලෝ හිතන හැමදාම දී නැගිටින්නේ අසීමිත බලාපොරොත්තු ගොන්නක් තියාගෙන. වෙනත් දෙයක් ගැන හිතන්න වෙලාවක් කලාවක් නැහැ. ලෝන් එකක්, එහෙම නැත්නම් ණයක්, එහෙම නැත්නම් මොනවා පෞල් ප්‍රශ්න. මේ ඔක්කොම ආගමික ආభాෂයෙන් බැහැරව තරඟකාරී ලෝකයේ ඉදිරියට යන්න හදනකොට හැමදෙනාටම
යමක් කෙරෙහි සහජීවනයක් අහන්න කියන්න කතා කරන්න ටයිම් එකක් වෙලාවක් නැහැ. ඒ තුල අපි එහෙම උණයි කියලා අපේ ගමන අපි නවත්වන්නේ නැහැ. විශේෂයෙන් කරඩාස් ටෙස්ට්මිනි ආයතනයේ හරහා විශාල කාර්ය ප්‍රාදේශීය ලේකම් මට්ටමින් දිස්ත්‍රික්ක ලේකම් මට්ටමින් ශාසනික සමාජීය ආගමික වශයෙන් විශාල මෙහෙවරක් කරන්න. දැන් විශේෂයෙන් මගේ වැඩසටහනක් තියෙනවා. දැන් මම ගම්මාන 3ක් හැදුවා. මම මිල්ලකඩ දොඩම්ප විවේකාරාමයට උඩින් තියෙන පුණ්‍යග්‍රාමී කියලා අලුතින්ම ඉදි කළාද? අතුලේ ගම්මානයක් හැදුවා. දොඩම්ප නින්දගම්මේ අතුම ඉඩම් ටික මට ප්‍රධානය කළා අක්කර 52ක්. මේකට පවුල් 80ක් පදිංචි කළා. ඔක්කොම අවුරුදු 25 30 40 කුලියට හිටිය මිනිස්සුયો. දැන් මේකටත් එක එක ආයතන ජාත්‍යන්තර ලංකාවේ දානපතිංගල ගෙවල් හදලා දෙනවා. ඒක පුණ්‍යග්‍රාමී කියලා වෙනම ගම්මානයක් හදලා අර දුප්පත් අයට නගා සිටවන කටයුතු කාරණා කළ ආගමික ආභාෂජල එවැනි කටයුතු කාරණා අපි සිද්ධ කරගෙන යනවා. ඒක බුදුරජාණන් වහන්සේ මේක අපිට මැනවින් දේශනා කළා. මොකද කවදාවත් බණ අහන්න ආපු කෙනාට බඩගිනි කාර්යයට බුදුහාමුදුරුවෝ බණ කිව්වේ නැහැ. බුදුහාමුදුරුවෝ කන්න ටිකක් දීලා තමයි බණ කියන්න ඕන. අපි අන්න එතෙන්ට එන්න ඕන කාලේ. ඒ නිසා මගේ ව්‍යාකෘති මම හදලා තියෙනවා පන්සලෙන් ගමට ව්‍යාකෘතිය. පන්සලෙන් ගමට ව්‍යාකෘතිය. ඒක තමයි වෙන්න ඕනේ. එතකොට එහෙම යනකොට ඒගොල්ලෝගේ දුක සැප මේ අපි ඔක්කොම බෙදා හදාගෙන ඒ ප්‍රශ්න ටික අපි අරගෙන බොහොම ගියොත් ඒ ගමන අපිට සාර්ථකව යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සහජීවනයක් ගැන නිකම් කතා කරලා නැහැ. බඩගිනි කාර්යයට ප්‍රධාන වශයෙන් ආහාර ටිකක් දෙන්න බණහඬ. බුදුහාමුදුරුවෝ මැනවින් දේශනා කළා. ඉතින් ඒක නිසා ඒ ගම්මානයේ වැඩ කරන ගමන් ස්වාධීන රූපවාහිනිය හරහා විශාල කාර්යභාරයක් සිද්ධ වෙනවා. ඒ ගැන අපි කියන්න ඕනේ අපතුමාලා දන්නවා. රටේ කවුරුත් දන්නවා. ගම් වතුර මේ කොවිඩ් මේක ආවා. ඊට පස්සේ තව විවිධ ප්‍රශ්න ආවා. සමාජ ප්‍රශ්න. මම හිතන්නේ අති විශාල ප්‍රමාණයක් අපි වැඩ කරලා තියෙනවා. ඒව කියන්න වෙලාව නෙමෙයි නේ. කතෝලික සභාව, හින්දු පූජ්‍යතුමාලා මේ ඔක්කොම ඇතැම් වෙලාවට ප්‍රාදේශීය ලේකම් මට්ටමින් ගිහිලා ටයිම් පොංගල් උත්සව සම්බරන මම තමයි ප්‍රධානව යන්නේ. මේක මට්ටමේ. ඒතකොට ඒගොල්ලෝ කවදාමත් මිලදාරින් දැකලා නැහැ ටයිම් පොංගල් උත්සවය කොහොමද කියලා. ප්‍රාදේශීය ලේකම් මට්ටමින් ගිහිලා ටයිම් පොංගල් උත්සවයේ අපි පවත්වනවා. එතකොට ඒක දායකත්වයේ දෙන්නේ කරඩා සෙත්මිනි ආයතනයේ. එතකොට මං හදපු ගම්මායේ ළමයිට තපතුරු දුන්නේ කරඩා සෙත්මිනි ආයතනෙ. පොට්ටික දුන්නේ සෙත්මිනි ආයතනෙ. හැබැයි මගේ බෞද්ධ ගම්මානේ එක මුස්ලිම් කෙනෙක් එක්ක, ක්‍රිස්තියානි කෙනෙක් එක්ක, හින්දු කෙනෙක් එක්ක නැහැ. ඔක්කොම ඉන්නේ බෞද්ධ අය. මේගොල්ලෝ කවදාම මෙතුමාලා අහන්නේ නැහැ. එනමුත් බෞද්ධය කියලා ප්‍රශ්නයක් නැහැ. මෙතුමා කරඩා සෙත්මිනි ආයතනෙ හරහා ආගමත ජාතියද පන්තිය නෙවෙයි යමක් හරිතනක් හරි දෙයක් වෙනවා නම් එතෙන්ට මෙතුමාලා ප්‍රායෝගිකව උදව් කරනවා. හොඳයි පියතුමා මේ අපේ හාමුදුරුවෝ අර මුල් වතාවේදී සඳහන් කළා වගේම අර මේ මිනිස්සුන්ගේ ඔළුව හදන්න ඕනේ විශේෂම දැන් අර ඇතුළාන්තය කියන දේ මුලින්ම හදලා ඉන්න ඕනේ මේ සමාජයකට රටකට යනකොට විශේෂම දැන් අර හාමුදුරුවෝ හැමතිස්සෙම මේ පිළිබඳව අවධාරණය කළා අර සමාජයේ ජීවත් වෙන්නේ බොහොම තරඟකාරී ස්වභාවයකින් මිනිස්සුන්ට යන්න ගමනක් තියෙනවා සමහර වෙලාවට අන්‍යයන්ට සලකන්නේ අන්‍යයන් ගැන තකන්නේ නැහැ තමුන්ගේ ගමන ඔහේ යනවා මිලමුදල් හම්බ කළා කවදා හරි උසස් නිලතල දැල්ලා ලොකු තැනකට එන්න ඕනේ කියලා තමුන් විශ්වාස කරන හැබැයි තමුන්ට එහා පැත්තේ ඉන්න තමුන්ගේ මිතුරටවත් ඒ තැනට එන්න දෙන්නේ නැහැ. අපි ඇතුළාන්තය හදන්න ඕනේ කොහොමද? ඕන නෙවෙයි තමත් වැදගත් ප්‍රශ්නයක්. එහෙම නැත්නම් අපි මේ සමාජීය ව්‍යසනයට අපි නිකන් වැඩවාදයක් තුල විතරක් උත්තර හොයලා ව්‍යාපෘති කරලා මේ මිනිස්සුන්ගේ දුක නිවන්න බෑ. ඒක අපි තේරුම් ගන්න ඕන අද තියෙන මේ බහුබහණ්ඩ වාදය නැත්නම් අපි එක දේශපාලනිකව කිව්වොත් එමනේ නව ලිබරල් වාදී ධනේශ්වර ක්‍රමය ඇතුලේ මිනිස්සුන් මේ බඩු වලට මුදල් වලට ලොකු තණ්හාවක් ඇති කළා බුදුහාමුදුරේ ඒකයි කියන්නේ තණ්හා යති ශෝක. ඒතර ශෝකේ උපදින්නේ තණ්හාවෙන්. නමුත් ඒතර ක්‍රිස්තුස් වහන්සේ අපිට කියනවා අද දවසේ ප්‍රශ්න අද දවසට සෑහේ බලන්න කුරුල්ලෝ කැදලි හදන හැටි. ඒ කුරුල්ලු කැදල්ලේ කුරුල්ලා ඉන්නේ ලොකු නිදහසක. බලන්න කෙතේ වැවෙන මානෙල් මල දිහා. ඒ මානෙල් මල තියෙන රූපස්සීයේ ස්වභාව ධර්මයේ තියෙන උපරිම සුන්දරත්වය තියෙනවා. ස්වභාව ධර්මයේ තුලම ගැබ් වෙනවා ස්වයං පෝෂිත බවක්. දැන් මෙන්න මේ චින්තනය මේ ධර්මයට අපි ඇතුල් වුණේ නැත්තම් අපි දුක් විඳිනවා. මේ ඊයේ පෙරේදා අපිට සිද්ධ වුණා මේ කලිතා සෙත්මිනි ආයතනයේ යම්කිසි මග පෙන්වීමක් යටතේ අපේ ප්‍රදේශයන් වල දැන් මම ඉන්න ප්‍රදේශයන් වල නදීව ඉන්නේ වතුකම් කරුවෝ. සියසිය වතුකම් කරුවෝ. ක්‍රිස්තියානි, හින්දු විවිධ ආගම් වලින් සම්මිශ්‍රණයක්. මේ අම්මලා උදේ පාන්දර 6ට රබර් කිරි කපන්න එළියට බහින අම්මලා ගෙදර එන්නේ 2-3 වෙලා මහා වැස්සේ තෙමිලා කූඩැල්ලෝ කාලා
සමහරලාට පිඹුරෝ ඉන්නවා සමහර දවස්වලට. මේ අම්මලා සමහරලාට මට අඬාගෙන ඇවිල්ලා කියනවා අනේ ෆාදර් මේ මාව තාම ගැහෙනවා මම හිටිය රබර් කන්දේ ලොකු පිඹුරෙක් හිටියයි කියලා. තමයි ඊට පස්සේ මිනිස්සු ගිහිල්ලා ඒ පිඹුරව සමහරලාට මරණ අවස්ථා තියෙනවා. නමුත් සත්ව කරුණාවත් මේ මිනිසුන්ට පාවා ගන්න බෑ. මොකද එදිනෙදා ජන ජීවිතේ එච්චරට භයානකයි. අපි පහුගිය දවස්වල යම්කිසි සමීක්ෂණයක් කරා මේ වැසිකිලි සම්බන්ධයෙන්. අනේ බලනකොට පවුල් 8ක් 9ක් සමහර වෙලාවට සංඛ්‍යාව 20ක් විතර පාවිච්චි කරන්නේ එක වැසිකිළියක්. නිකන් කල්පනා කරන්න අද වෙළඳ දැන්වීම් වල දාන පෙන්නන මහා ලස්සන අපි කියන මේ වොෂ්රූම් සංස්කෘතිය ඇතුළේනේ මහා දැවැන්ත මාලිගා වගේ තමයි නාන කාමර. නමුත් අපේම රටේ බොහෝ ගම්මාන තියෙනවා. මම ඉන්න අපි ඉන්න ප්‍රදේශයේ රත්නපුර ප්‍රදේශයේ වැසිලි 48ක් හදලා ටයිල් වල විවෘත කළාම ගම්මාන. වැසිකිළියක් හරියට නැහැ. අපි වෛද්‍ය සායනයක් කරනකොට හොයා ගන්නවා. ඔව්. පිටම දන්නන්නේ වෛද්‍ය සායනයක් ආදී හොයා ගන්නවා. බොහෝ මේ මාතාවන් මව්වරුන්ගේ චර්ම රෝග හේතුව වත්තේ වැඩ කරනවිලා හවසට හරියහමං විදියට සුද්ධ පවිත්‍ර කරලා කුණු ටිකක් අතුල්ල ගන්න තැනක් නැහැ. ඉටිකොල වලින් වැට කරගත්ත කොහේ හරි පයිප් එකක් දාලා තියෙන්නේ. ඒ නිසා තමන්ගේ ශරීරයේ කුණු අතුල්ල ගන්න විදියක් නැහැ. ඒ නිසා චර්ම රෝග. දැන් මේ වගේ අවස්ථාවන් වල පියතුමා අපේ හමුදුරෝ කිව්වා වගේ අපි ඉදිරිපත් උනේ නැත්තම් මේ මිනිස්සුන්ගේ දැන් ඒ මිනිස්සයාගේ දැන් එක අම්මා කෙනෙක් මට හමු වෙනවා හැමේ අර කියන්නේ ෆංගස් එකක් තුවාල ඇති වෙලා මේ අම්මට හරියහමං වට වෙච්ච තනක් නැහැ පයිප්පෙන් නාගෙන ඇඟේ කුණු ටික අතුල්ල ගන්න. එයි දවස පුරාම රබර් වත්තේ ඇවිදලා කූඩැල්ලෝ කාලා දද ඇති වෙලා කූඩැල්ලෝ ගලව ඉන්න විදියක් නැහැ. අර කිරි බකට් එක කිලෝ 20ක් විතර බරයි. දවසට ගස් 200කින්වත් රබර් කිරි කැපුවොත් තමයි මේ කිලෝ 20 හම්බෙන්නේ. ඒක ඔළුවේ තියාගෙන මේ කන්දක් නැගලා කන්දක් බහැලා ගස්වල කොළ ගෑවිලා කසනවා. දැන් මේ අම්මන්ට හරියහමං නාගන්න පවිත්‍ර වෙන තැනක් නැත්නම් ඒතර අපි දන්නවා කාන්තාවන්ට විශේෂයෙන් තමන්ගේ ශුද්ධ භාවය තියාගන්න අවශ්‍යයි කාන්තාවන්ට රෝග ඇති වෙනවා. මෙවැනි ප්‍රශ්න රාශියක් අපේ සමාජයේ තියෙනවා. ඒතර අපි මේ උඩින් නිකන් සංගීතය ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ සියලු දැවෙන ප්‍රශ්න ස්පර්ශ කරන්නේ නැත්තම්. පැහැදිලිව. ඒතකොට අපි හමුදුරුවෝ කිව්වා වගේ අපි ගම්මාන වලට ඇවිද්දේ නැත්තම් මේ මිනිසුත් එක්ක මේ ප්‍රශ්න දැන් ඒව ඇනලයිස් කරලා විග්‍රහ කරලා මොකද සමාජයේ දැක්මක් නැතුව නිකන් ව්‍යාපෘතිවාදයකින් මේ සමාජය ගොඩ ගන්න බෑ. අර ඔබතුමන් කියන කාරණා බොහොම වටිනවා. අර අපි ආරම්භයේදී කතා කළේ පහුගිය කාල සීමාවෙදී සංහිඳියාව නමින් බොහෝ දේවල් සිදු වුණා. රට වටේ අපිට අහන්න හම්බුණා සංහිඳියාව ගැන. හැබැයි අන්තිමට වෙච්ච දෙයක් නැත්නම් ඒකේ කිසි තේරුමක් නැහැ. අපි අර කතා කරන විදිහටම අපේ හාමුදුරනේ අර සර්වාගමික සංහිඳියාව ඇති කරනකොට විශේෂයෙන්ම දැන් අපි අර ආරම්භයේදීත් මේ පිළිබඳව කතා කළා ඔබ වහන්සේත් එක්ක. දැන් කොහොමද මේ කටයුතු සිදු වෙන්නේ? විශේෂයෙන්ම ආගම් හතරක්, ජාතීන් හතරක් අතර සංස්කෘතිය නැති කරන්නේ කොහොමද? දැන් අපි කතා කරා කොහොමද බෞද්ධ ආගමික පැත්තෙන් සිද්ධ වෙන්නේ, ඒ වගේම කතෝලික ආගම පැත්තෙන් සිද්ධ වෙන්නේ කියලා. ඒ වගේම දෙමළ සහ මුස්ලිම් මේ ආගම් දෙක පැත්තෙන් කොයි වගේ කටයුත්තක්ද සිද්ධ වෙන්නේ මේ සර්වාගමික සංහිඳියාව ඇති කරන දැන් ඔබ වහන්සේලා නියෝජනය කරන පළාතේ? විශේෂයෙන් අපි ආගමික පින්කම් මොනවා හරි සිද්ධ වෙනකොට මේ පියතුමන්ලා, හින්දු පූජකතුමන්ලා, මුස්ලිම් පූජක ඔක්කොම එනවා. එතන මිතුමන්ලාගේ මුස්ලිම් ඇත්තන්ගේ නෝම්බේ අවුරුද්ද වුණොත් අපි ඒවට යනවා. ඊගට කතෝලික නත්තල් වුණාන් පස්සේ බිෂප් හවුස් එකට අපිට දානයක් දෙනවා. අපි ඔක්කොම සාමූහික අවුරුදු උත්සවය සමරනවා එහි. අපි ඒවට යනවා. ඉතින් ඒ වගේම අර සුනාමියත් එක්ක අපි ගියා ආගම් හතරම එක්කහුවලා මේ බඩුවේ දාන්න. ගිහිල්ලා ඔක්කොම කළා අවසානයේ ඔක්කොම කැවිලා මුස්ලිම් පල්ලිය විතරයි ඇතුළුනේ. පස්සේ ඇඳ ඇතුළේ අරම මේ කියන කිසිම දෙයක් පුටුවට අරන් මුකුත් නැහැ. ඒ 6 දෙනෙක් තමයි මුස්ලිම් ප්‍රජාව කන්නේ. මමත් මොකද කළා 6 දෙනෙක් පුටුවේ අර එකට වාල්ලා දානි වැළඳුවා. ඒ අවස්ථානුකූලව. ඉතින් අපි යම් කැපවීම් කරන්න ඕන. භික්ෂුන් වහන්සේලාට මේ ඔක්කොම දේවල් නෙමෙයි. ඒ අවස්ථානුකූලව. මොකද බුදුහාමුදුරුවෝ කිව්වේ බුදුහාමුදුරුවෝ ඉපදුනේ ගහක් මුල. බුදුුණිය ගහක් මුල, පිරිනිවන් පෑවේ ගහක් මුල. ප්‍රායෝගිකව බුදුහාමුදුරුවෝ අපිට පෙන්නපු න්‍යාය තුල අපි ජීවත් වෙනවා නම් අපේ සමාජෙත් එක්ක කිසිම ගැටලුවක් නැතුව වැඩ කරන්න පුළුවන්. ඉතින් ඒක අපිට වෙලා තියෙන්නේ අපේ අම්මලා තාත්තලා බැලුවොත් මට හුඟා මතකයි අම්මලා තාත්තා මම් මහලෙන්ට කලින් කලගෙඩියෙන් වතුර ගෙනල්ලා හුළු මිටියේ පත්තු කරගෙන කුප්පිලාපුව පත්තු කරගෙන බොහොම අමාරුවෙන් දුකසේ අපි ජීවත් වුණ අපාසල් ගියා. හැබැයි අද එදා තිබුණු අපේ අර මනුෂ්‍යකම හැදියාව සහෝදරත්වය ඔක්කොම ගිලිහි ගිලා තියෙන වර්තමානයේ මේ මුදල් මත ජීවත් වෙන ක්‍රමවේදය තුල අර ඔක්කොම ගිලිහි ගියා. අපේ අම්මලා පැදුර අකුරලා මේව කළා දාලා පස්සේ අපිට දීලා උදේ අම්මා මොකද කරන්නේ මේ
පැදුරු අකුල්ල පැත්තෙන් ඉඳලා මම සින්දුවක ලිව්වා මොකද්ද අකුලන පැදුරේ දුක්ගිනි නොතෙවෙති මාදුටුවේ අම්මා දුක වේදනාව ඔක්කොම අර අකුලල පැදුර මුල්ලෙන් තියෙන උසාවියට ගියේ නෑ පොලිසියට ගියේ නෑ අපේ අතීතයේ අම්මලා අද වර්තමානයේ අම්මලා කොතනද ඉන්නේ ඉතින් ඒක නිසා මෙවැනි කාලයක තුල පාසල් අරන් දරුවෝ යනවා හැබැයි තමන්ගේ අම්මත් මෙහෙම කළා නේද කියලා හිතන්න ශක්තියක් නැහැ. ඉතින් ඒක නිසා මේ ආකාරයෙන් කල්පනා කරලා බලනකොට මේ ආපු දේ විශේෂයෙන් ජංගම දුරකථනත් එක්ක බාහිර මෙවලම් එක්ක මිනිස්සු මනස සම්පූර්ණ විකෘත වෙච්ච සමාජයක එහෙම උණයි කියලා බෑ. අපි යම් උත්සාහයක දාලා ආගම සංහිඳියාව සමගම මිනිස්සුන්ට බඩකින්නට කන්න දීලා මොනවා හරි යමක් කරන්න ඕන. ඊගාට ඔබතුමාට මම සඳහන් කරන්න මේ සේවාව කරන්න ගියන් පස්සේ නිന്ദා අපහාස චරිත ඝාතන මේ ඔක්කොම දේවල් එනවා. මේ රටේ වැඩිපුරම සේවාව සිද්ධ කළේ අනගාර ධර්මපාලතුමා. අනගාර ධර්මපාලතුමා කියලා තියෙන්නේ බැනුම් අහන්න බැරි නම් සේවයට වහින්න එපා. අවසානයේ එතුමා කිව්වා මම මරුණන් පස්සේ මගේ ඔළුව ලංකාවට හරවන්න එපයි කියලා. ඒකයි ඇත්ත කතාව. ඉතින් ඒක නිසා අපි මේ කාගේවත් හොඳ හෝ නරක ප්‍රශංසා නෙවෙයි බුදුන් වහන්සේ දේශනා කළ ජේසුස් වහන්සේ දේශනා කළා අපි සමාජයේ යම්සි මෙහෙවරක් කරන්න ඕන ඉපදුණු මේ රටට අපි ජීවිතෙන් යමක් මිනිස්සුන්ට අපි දෙන්න ඕන. ඔබ වහන්සේටත් නින්දා අපහාස තියනවද කොහොමද? තරුවන් සංවිධානයේ ආරම්භ කාලේ අනන්තයි අප්‍රමාණයි. හැබැයි ඒක මට විතරක් නෙවෙයි. හැබැයි මෙතුමන්ලා කරිඩාස් සෙත්මිනි ආයතනය හරහා මේ සේවාව කරනවා. අපේ බුදුහාමුදුරුවෝ එක ආත්ම භාවයක මගමාර්ග තරුණයෙක් හැටියට උප්පත්තිය ලැබලා මගමානවක තරුණයෙක් හැටියට බුදුහාමුදුරුවෝ එදා අම්බලම් හැදුවා, පාරවල් හැදුවා, නිවාස හැදුවා, මේ ඔක්කොම දේවල් හදලා අවසානයේ ඒ ග්‍රාම සේවක කෙනෙක් කියලා ඔක්කොම කළා මේ ගම්මුලා දෑනියම එහෙම නැත්නම් මග තරුණයා විනාශ කරන්න උත්සාහ කළා. එනමුත් බුදුහාමුදුරුවෝත් එදා මග තරුණයෙක් හැටියට මෛත්‍රී භාවනාව තුළින් ඒ සියල්ල නැති කළා දාලා අපේ බුදුහාමුදුරුවෝ මගමාන තරුණයේ හැටියට මේ ඔක්කොම කළා. අවසානයේදී ධර්මයේ සඳහන් වෙනවා දෙදෙවියට අධිපති සක්‍රදේව ඉඳලා ඉපදුනා. එදා මාතලේ දිව්‍ය පුත්‍රයා තමයි බඩුවැද්ද ඇතා. ඒ අර අම්බලම හැදුවා කැනිමල්ල හදුවා එයා තමයි විශ්මකර්ම පුත්‍රයා. මේක සාහිත්‍යයේ විග්‍රහ කරන්න ගිය හුඟා දේවල් කියන මේ කෙටි කාලයක් තුළ මේවා කියන්න බෑ. ඉතින් එකනමුත් එතෙන්දිත් ඒ කටයුතු කාරණා කළා බුදුහාමුදුරුවෝ මේ මගමානුක චරිතය අපි විතරක් නෙවෙයි වැසිකිලි පාලං බෝකු. දැන් උදාහරණයක් වැසිකිලි 40 හර ගම්මානේ හැදුවා ගම්මාටක වැසිකිලි ඇතිබුණේ. කට්ටිය කෝ හාමුදුරුවෝ පන්සලේ වැසිකිලි ලොක් කරන්න කියලා. මං කො මේ හදිසි අවස්ථාවේ ඉෂ්ට කරගන්න මං ලොක් කළොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. මම ඕෆන් නැරලා තියලා අවසානයේ මම කල්පනා කළා මේ වැසිකිලි 48ත් ලැබුණු ආධාරයක් මත ටයිල් වල හදලා දුන්නා. හැබැයි මේ වැසිකිලිය තුල තමයි මේ ලෝකේ විද්‍යුතුන් පහළ වෙන්නේ. මම පත්තරේ ලිව්වා ඒක. මොකද නිදහසේ කල්පනා කරන්න තියෙන එකම තැන තමයි වැසිකිලිය. හැබැයි වැසිකිලියව මිනිස්සුන්ට හදලා දුන්නොත් මිනිස්සුන් නිකන් හිතන්න පුරුදු වෙයි. හොඳයි. අපි තවදුරටත් කතා කරමු සංහිඳියාව පිළිබඳව. අපේ හාමුදුරුවෝ ඒ වගේම අපේ පියතුමා මේ දෙපළත් එක්ක කතා කරන්න සූදානම්. විරාමයක් ගමු ඊට කලින්. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැයේ සමකින් අපි කතා කරමින් ඉන්නේ සංහිඳියාව පිළිබඳව විශේෂම රටේ සංහිඳියාව ජාතීන් සහ ආගමිකයන් අතර ඇතිවන සංහිඳියාව පිළිබඳව කොටපළ සුදම ස්වාමින් වහන්සේ වගේම ජීවන්ත පීරිස් පියතුමත් එක්ක කතා කරමින් ඉන්නේ. දැන් අපේ හාමුදුරුවනේ මේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් සහ කෙනෙක් කියන්න පුළුවන් දැන් සුවිශාල මෙහෙවරක් ඉෂ්ට සිද්ධ වෙනවානේ දැන් ඔබ වහන්සේලාගේ විශේෂම සර්වාගමික සංසදයෙන් ඒ වගේම කරිටා මේ සංවිධානයේ බොහෝ සේවාවන් සිද්ධ වෙනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ දේවල් කරන්නේ මේ මොකක් හරි වෙන තැනකට එන්නද නැත්නම් අපි අඩුම තරමේ දකින්නේ අර දේශපාලනයට එන කලින් ගොඩක් අය මේ වගේ දේවල් කරනවා. අපි හැමදෙරු දේශපාලනයට එන්නද මේ වගේ දේවල් කරන්නේ? ජීවිතේ කවදාවත් දේශපාලන කියන එකට එන්නේ නැහැ. ඇත්තම සමාජ සේවය කරන්න පා දේශපාලන කළොත් සමාජ සේවය කරන්න බෑ. දේශපාලනය පිළිබඳව ඔබතුමාට සඳහන් කරනවා නම් පැවිදි වෙන කියන් පස්සේ භික්ෂුන් වහන්සේලා සාමර බණතහම් පොත තියෙනවා. රාජ කතා, චෝර කතා, බගිනි කතා, රජවරුන් පිළිබඳව කතා කිරීමක් තහනම්. ඉතින් ඒක තුළ දේශපාලනට යන්න බැරි බව බුදුහාමුදුරුවෝ මැනවින් දේශනා කළ දුන ඒ පිළිබඳව දේශපාලන කිසිම වෙන බලාපොරොත්තුවක් නැහැ. අනික් කාරණා තමයි සහජීවනයේ ඇතිවීමට විශාල ප්‍රශ්න තමයි භාෂා ප්‍රශ්නය. ඒ කියන්නේ ද්‍රවිඩ භාෂාව නොදන්නකම. උදාහරණයක් යාපනයේ ගියා සෙත්මිනි ආයතනයත් එක්ක අපි හුඟක් පිරිස ගියා. ඒ ඇත්ත සිංහල භාෂාව දන්නේ අවසානයේ මේ සෙත්පිනි ආයතනයේ හරහා කරිඩාසියකින් දෙමළ භාෂාව ඉගෙන අපි පිරිමිටත් ඉගෙනුවා. පොඩි හාමුදුරුවෝ උගන්වන අර දෙමළ සින්දුවක් තිබුණා අම්බාන ආඩවාරුල යල්ලිතා කියන මම සින්දුව යාන්තා යාපනයට ගිහලා තමයි යාත්තා මම බේරුනේ. මේ භාෂාව ප්‍රශ්නයක් තියෙන ප්‍රධාන වශයෙන් මේ සාජීවණයට ලොකුම දෙයක් තමයි මේ භාෂාව. ඒක එකක් කියනවා. අනික් කාරණාව තමයි ධර්මානුකූලව බැලුවොත් කෙටි කාලයක් තුනකට බඩ කියන්න බෑ. හුඟක් කුද්දකනිකායේ තේරි ගාතාව තියෙනවා. සොඳින් එදා දවසර ඉඳ ඉන්නේ අත නොමුද
නොමුදා තන තන ඇවිදින්නේය. හොඳ නොහොදා මදකුත් නොම දන්නේය. මාගියදා නුඹදිය පත්වන්නේය. අපේ ශාරීරික ජීවත් වෙන රූපස්කන්ධයයි විඥානයයි. කාලේ අවසන් වුණාන් පස්සේ රූපස්කන්ධය විඥානය කියනවා සොඳින් නෙදා දවසර ඉන්නේ. එම්බා රූපස්කන්ධය ඔබත් එක කාලෙ බිලා ලස්සනට මේ ලෝකේ ජීවත් වුණා. අත නොමුදා තන තන ඇවිදින්නේ. අත් නොහෙන සෙවණල්ලක් වගේ එම්බා රූපස්කන්ධයේ විඥාන ඔබේ පස්සෙන් මම ආවා. හොඳ නොහොදා මදකුන් නොම දන්නේ. එම්බා රූපස්කන්ධයේම හොඳ නරකවත් දැක්කේ නැද්ද? උඹ දැන් වයස්ගත ඇඟරැලි වැහලා විඥානීය මන් තරණයි උඹේ ළඟ ඉන්න බෑ. මං ගිය දානුබදිය පත්වන්නේ උඹට ඕන කුදියක් ගහගෙන විඥානය යන මරුණයි කියලා. මේ ලොකු බල. ඊළඟ අනික් කාරණාව තමයි ඔබතුමත් තව පොඩි කාලයක් තියෙනවා අවසන් කරන්නම්. අවසාන වශයෙන් මම සාහිත්‍ය උත්සවයට ගියා. සාහිත්‍ය උත්සවයට ගියන් පස්සේ ඇත්තටම කවිය සින්දුවක් කියනවා. මොකද ගියන් පස්සේ කවියට කලාවට ඔබේ සිත් යොමු වේවා පානා පෙම් රැඟුම් නිවනේ මග වේවා හෙළදිව කවිය මිනිපුර පහනක් වේවා දුකෙන් පෙළෙන කවියවල වැඳ වේවා කියලා අවසානයේ සාහිත්‍ය විග්‍රහයේදී මම කිව්වා සාහිත්‍යයේ යනෝ බල්ලෙකුට මිනිහෙක් ගැන කීමට නොහැක. එක උගුරු දණ්ඩ ඉරවීම, දෙක යටිබඩේ කම්පනය ඇතිවීම, තුන කොඳුනායටේ වේවලීම, හතර ඇද්දක නිලංකාර වීම, මුළු ශාරීරික අප්‍රාණික වීම. සාහිත්‍ය යන නොයදිනා සුවේකි. ඔබතුමත් මෙතන සේවය කරනවා. හැබැයි මම සේවය කරනවා. පියතුමත් සේවය කරනවා. මේ සේවය සියල්ල නිමාවට කරලා අපි කායික වශයෙන් අවසාන මොහොතට එනවා. ඔබ ගෙදර ඇඳේ ඉන්න පුළුවන්. හාන්සි පුටුවේ ඉන්න පුළුවන්. මමත් පන්සලේ ඉන්න පුළුවන්. පියතුමා ඉන්න පුළුවන්. හැබැයි අපි මේ සමාජ සේව සහජීවනයේ ආගමේ පසු මේ ඔක්කොම දේවල් කරලා එදාට ඔබතුමාම ඊළඟ නැහැ. අපි කවුරුවත් නැහැ. අපි හැමෝම තනි වෙනවා. එදාට අපේ ජීවිතේ කරපු දේවල් අපි මතක් කරගත්තාන් පස්සේ මොකද වෙන්නේ? ඒ සියල්ල ලෝඩ් එක වැඩි උගේ වචනේ එළියට එන්නේ නැහැ. උගුරු දණ්ඩ හිර වෙනවා. තීරුම් ගන්න. ඔබතුමාටත් ඒකයි. මේෂන් භාෂ වදු භාෂ වල මේ හැම දිනාටම සාහිත්‍යයක් තියෙනවා. අවසානයේදී උගුරු දණ්ඩ හිර වුණාන් පස්සේ වචනේ එළියට එන්නේ නැහැ ලෝඩ් එක වැඩි කරපු සේවාව. යටිබඩේ කම්පණිය ඇතිනව ඩණ්ඩම් ගාලා. ඊට පස්සේ ඔහොම ඉන්නකොට කොඳුනායට වෙවිලීගෙන යනවා. අරග දිහා බලන් ඉනකොට ඇද්දක නිලංකාර වෙනවා. ඇලඟිත නිලංකාර නොඉඳුනා සෝයකට වැඳෙනවා. මද සෝයකට. සාහිත්‍ය යනු නොඉඳිනා සෝයකි. අවසාන මොහොතේ පහළ වෙන සිතුවිල්ල තමයි නැවත හොන් තැනක අපි උපදින්නේ. එතෙන්ට ඔබතුමා මේ කරන සේවයත් පියතුමත් කඩ්ඩාසෙත් මෙනයිද අපිටත් ඒ අවසාන මොහොතේ හොඳ සිතුවිල්ලක් තුළ යහපත් මිනිසෙක් වෙලා මේ ලෝකේ යහපත් තැනක් කරගන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් සෑම දිනාටම තෙරුවන් සරණයි. ජේසු පිහිටයි. අස්සලාමු අලයිකුම් අල්ලා දෙවියන්ගේ පිහිටයි. නන්රි. thank you very much. හොඳයි. එහෙමනම් අපේ හැමදෙරෝනේ මේ අපේ පියතුමා මේ අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන රටේ ජනතාවට විශේෂයෙන්ම ආදර්ශයෙන් මේ දේවල් සිද්ධ කරන අතරදී මේ රටේ ජනතාවට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? ඇත්තටම ශ්‍රී ලාංකිකයන් විදියට සිටීම අභිමානයක් ලෙස සැලකීම මූලිකවම වැදගත්. අපි සමහර වෙලාවට මම ලංකාවේ කියලා කියන්න සමහර වෙලාවට සමහර මිනිස්සු ලැජ්ජයි. අපි නමුත් මම මේ ආගමේ මම මේ කණ්ඩායමේ කියලා අපි උලුප්පනවා. ඒක ඇත්තම ගෝත්‍රිකවාදයක් අපි තුල තියෙනවා. නමුත් ශ්‍රී ලාංකිකයි කියන මේ විශ්වීය භාවය ශ්‍රී ලාංකිකයි කියලා කියන්නේම අපි බෞද්ධ, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු කියන මේ ධර්මයන් සියල්ලන්ගෙන් පෝෂණයක්. ඒ නිසා මම දකින්නේ පළමුව අපි විශ්වීයව හිතන්න අවශ්‍යයි. අපි ශ්‍රී ලාංකික වීම අභිමානයක් ලෙස සලකන්න. සිංහල කතා කරන ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මම අමාරුවෙන් දෙමළ කතා කරන මම යාපනයේ කයිට්ස් දූපතට ගිහිල්ලා අවුරුද්දක් දෙමළ ඉගෙන ගත්තා. මට දෙමළ වචනයක්වත් බැරි වෙලා තිබ්බේ. එහෙම අමාරුවෙන් දෙමළ ඉගෙනගෙන දැන් මම ඉන්න ප්‍රදේශයේ නිවිතිකල 12 වල ප්‍රදේශයේ 100% මම ඉන්න ප්‍රදේශයේ ඉන්නේ දමිළ ජනතාව බහුතරයේ දමිළ හින්දු ජනතාව. මම ක්‍රිස්තියානි සිංහල පූජ්‍යකතුමෙක්. නමුත් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. පහුගිය දවස්වල COVID-19 කාලේ දැවැන්ත ලෙස ඒ පැතිවල පවුල් බඩගින්නේ වුණා. එවැනි අවස්ථාවල් වල ග්‍රාමසේවක පන්සලේ හමුදුරුවෝ කුරුකල් තුමා අපි ඔක්කොම එකතු වෙලා තමයි මේ බඩගින්නුවෙන් ඉදිරිපත් උනේ. දැන් ඔය එක දවසක් මට මතකයි අපේ 12 වල කන්ද පාර කියන්නේ කිලෝමීටර් 6ක් විතර ඉතාමත් දැවැන්ත ලෙස කැඩිච්ච පාරක්. කිසිම මොන දේශපාලනයක් තිබ්බත් ඒ පැති ලේසියෙන් දියුණු වෙන්නේ නැහැ. මොකද මේ කිසිම දෙයක් ඒ පැති වලට යන්නේ හරිම අල්පයක් වශයෙන්. ඒ පාරේ එනකොට දරුවෝ ටිකක් මට හම්බෙනවා. ඒ පාසල් ඉවර වෙලා මේ දරුවන්ගේ මම ඇහුවම පුතේ මොනවද ඉගෙන ගත්තේ කියලා. කිසිම දෙයක් ඉගෙනගෙන නැහැ. මේ ඉස්කෝලේ අවුරුදු 3ක් ගණිත ගුරුවරයෙක් නැහැ. 12 වල කන්ද මම ඉන්න ගමේ ඉස්කෝලේ. ඉතින් දැන් මෙවැනි වාතාවරණයන් වලදී අපි
ඔක්කොම එකතු වෙලා විවිධ ආගමන්තික අය එකතු වෙලා මේ දරුවන්ට අපි පන්ති පාදන ආරම්භ කරා. ඉතින් මම හිතන්නේ වැදගත් වෙන්නේ අපි ලස්සන වචනයක් තියෙනවා මම අවසාන වශයෙන් කියන්නේ ඒකයි ක්‍රිස්තුස් වහන්සේ සුදු බයිබලයේ කියනවා සැබෑ සේවකයා නෝ තලනු බට දණ්ඩක් කඩා දමන්නේ නැත නිවිගෙන යන පහන් තිරයක් නිවා දමන්නේ නැත. අන්න එය අපි හැම කෙනෙකුටම තවත් කෙනෙක්ව උසස් කරලා ශක්තිමත් කරලා මේ ලෝකෙන් සමු ගැනීම තමයි ස්වර්ගීය නිවන. හොඳයි. ඒ ස්වර්ගයේ නිවන බුදුදහමේ කියවෙන නිවන කිතුදහමේ කියවෙන ස්වර්ගය මේ සියල්ල සොයා යන්නට අපේ රටේ ජනතාවට අපිට හැකියාව ලැබෙන්න අපි විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරන සංහිඳියාව සහ සාමය ගොඩනගාගෙන රටක් විදියට ඉදිරියට යමු. අද දවසේ 7 වෙනි පැය අවසන් කරන අපි සූදානම් අපිත් එක්ක සාකච්ඡාවට එකතු වුණා. රත්නපුර දොඩම්පේ චිත්තානන්ද මූලික පිරිවෙන් විවේකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ වගේම පිරිවෙන් කෘත්‍යාධිකාරී සර්වාගමික සංසදයේ සභාපති පූජ්‍ය කොටපොළ සුදම්ම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අපේ ස්තුතිය. ඒ වගේම දොළොස්වල මේ සම්සේවක පියතුමන් ගරු ජීවන්ත පීරිස් පියතුමා ඔබතුමන්ටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අපිත් එක්ක එකතු වුණාට අපි 7 වෙනි පැය මේ විදිහට අවසන් කරනවා. යලිත් අපි ඔබව හෙට දවසේ මුණ ගැහෙන්න සූදානම්. සුබ දවසක්.